ඔව් අයිබෝන් සියලුම දෙනාට ඉතින් අපි අදත් සූදානම් පොතයි හිතයි මේ ආකාරයෙන් ආරම්භ කරන්නට අපි අද දවසෙත් බොහොම අපූර්ව ග්‍රන්ථයක් තෝරා ගන්නවා නවකතාවක් පිළිබඳව විචාරයන් ගෙනෙන්නටයි අද අපේ පොතයි හිතයි විචාරාත්මක වැඩසටහන වෙන්නේ. ඉතින් මේ විදිහට ප්‍රවේශය ලබා ගන්නවා අද දවසේත් පොතයි හිතයි වැඩසටහනට. අද දවසේ පොතයි හිතයි වැඩසටහන තුලින් අපි විචාරයට භාජනය කරන්නේ රුදු රොන්සුණු නැමැති නවකතාව පිළිබඳවයි. මෙහි කතුවරයා වන්නේ කීර්ති වැලිසරගේ මහත්මයා. ඉතින් අපි අද සූදානම් විචාර වට දෙකකිනුත් ඒ වගේම ප්‍රතිචාර වටයකිනුත් මේ නවකතා සංග්‍රහය පිළිබඳව කතා කරන්නට කුමක්ද මේ නවකතා සංග්‍රහය පිළිබඳව සමාජය දරන මතය ඒ වගේම විචාරකයන් විදිහට විවිධ ඇසින් විවිධ කෝණයෙන් මේ දකින්නට පුළුවන් අපි සූදානම් ඒ විචාරන් ඔබ වෙතට ගෙනෙන්නට. ඒ සඳහා අපි ආරාධනා කරා විචාරයන් ලබා දෙන්නට අපේ මැදිරියට සුනන්ද කරුණාරත්න මහත්මයා බොහොම ගෞරවයෙන් අපේ වැඩසටහනට පිළිගන්නවා. ඒ වගේම හිනිතුම සුනිල් සෙනවි ඔබතුමාවත් බොහොම ආදරයෙන් අපේ වැඩසටහනට පිළිගන්නවා. ඒ වගේම තමයි අද දවසේ මේ විචාර වට දෙකත් ප්‍රතිචාර වටයත් මෙහෙවන්නට වෙනදා වගේම සුමුදු චතුරානි ජයවර්ධන අපිට එක්ක ඉන්නවත් බොහොම ආදරයෙන් පිළිගන්නවා වැඩසටහනට. ඉතින් අපි මුලින්ම වෙනදා වගේම සූදානම් වෙන්නේ මේ රුදු රොන්සුණු නවකතාව පිළිබඳ කීර්ති වැලිසරගේ නැමැති කතුවරයා තම ග්‍රන්ථය පිළිබඳව දක්වන අදහස් විමසන්නට. කාලසර්ප ඊළඟට ගරුණ මුහුර්තය ලියලා සැලකිය යුතු කාලයකට පස්සේ තමයි රුදු රොන්සුණු නවකතාව ලියවෙන්නේ. රුදු රොන්සුණු වලට පදනම් වන සමාජ ඉතිහාසයේ යම් කාල පරිච්ඡේදයක් තිබෙනවා. විශේෂයෙන් 1987 ඉන්දුලංකා ගිවිසුම අත්සන් කරන මොහොත. ඒක අපේ ඉතිහාසයේ ඉතා වැදගත් අවස්ථාවක්. මොකද ඒක ඇති කරපු අර්බුද ගණනාවක් පසු කාලීනවත් අපේ සමාජයේ විශාල වෙනස්කම් හැලහැප්පීම් රැසකට පාදක වෙච්ච නිසා. මේ කාලය තුල කෝට්ටේ ප්‍රදේශයේ එක්තරා තරුණයෙකු මුහුණ දෙන ඛේදවාචකයක් තමයි මේ රුදු රොන්සුණු නවකතාවට පාදක කරගත්තේ. අපේ සමාජයේ හෘදය සාක්ෂිය ප්‍රශ්න කිරීම මේ නවකතාව තුළ මා සුවිශේෂ වශයෙන් බලාපොරොත්තු වෙච්ච විෂයක් ක්ෂේත්‍රයක්. ඒත් එක්කම මනුෂ්‍ය ජීවිතයේ ඉතා වැදගත් කාල පරිච්ඡේදයක් වන තරුණ යොවුන් විය. ඒ මොහොතේ කෙනෙකුගේ ජීවිතයේ පසුකාලීන ස්වරූපයේ තීරණය වෙන සන්ධිස්ථානයක්. සමාජයේ විෂමතා, සමාජයේ ඇතැම් වෙලාවට අසාධාරණකම්, ඒ වගේම හෘදය සාක්ෂියක් නැති මිනිසුන්ගේ ඉතා සුළුයයි සලකන ඇතැම් සිද්ධීන් කෙනෙකුගේ ජීවිතයට මොනතරම් බරපතල ලෙස ඔහුගේ ජීවිතය විකරණය කරනවාද කියන එක මේ නවකතාවේ මා සාකච්ඡාවට බඳුන් කරන්න බලාපොරොත්තු වුණා. ඒත් එක්කම කෙනෙකුගේ ජීවිතේ ඉතාම වැදගත් මේ කාල පරිච්ඡේදයේදී තමයි ඔහු පෙම් කරන්න පටන් ගන්නෙ. ඔහුගේ ප්‍රථම ප්‍රේමය මේ නවකතාවේ ප්‍රධාන චරිතය. ඔහුගේ ප්‍රේමය වියලී යන්නට සලස්වන සමාජය ඔහු සාප කරන්නේ නැහැ. ඒත් ඔහුගේ ජීවිතයට ආපසු ලබා ගන්න ඔහු දරන අරගලය තවත් පැත්තකින්. කොපමණක් අපමණක් කරදර බාධක ගැටලු ඇති වුණත් ඒ ප්‍රථම ප්‍රේමය කෙනෙකුගේ ජීවිතයේ අමරණීයයි. ඒ වගේම ඔහුගේ ජීවිතයේ කවදා හෝ එය සොයාගෙන ආපසු වෙනවා. මේ නවකතාව පුරා මෙන්න මේ කාරණා කිහිපය මා සාකච්ඡාවට භාජනය කරන්න බලාපොරොත්තු වුණා. කලාත්මක පසුබිමක තබාගෙන එක කොතෙක් දුරට සාර්ථකද කියන කාරණය නෙවෙයි මා කියන්නේ. මගේ ප්‍රයත්නය උනේ එයයි. ඔබ ඒ අසා සිටියේ රුදු රොන්සුණු නැමැති නවකතාව පිළිබඳව කීර්ති වැලිසරගේ නැමැති කතුවරයා තම ග්‍රන්ථය පිළිබඳව දැක්වූ අදහස්. අපි සූදානම් වෙන්නේ විචාර වටය පවත්වන්නට සුමුදු ඔබට තිබෙන අය සඳහා අවසර දෙන්න.
ස්තුතියි අම්මා. මම මුලින්ම මහාචාර්ය සුනිල් සෙනවි මහත්මයා වෙතට යොමු වෙන්නේ. මට මෙහෙම ප්‍රශ්නයක් ඇහුවොත් නවකතාකරුවාට තියෙන සමාජ වගකීම කවර ආකාරයෙන් අපි කියවා ගත යුතුද කියලා? ඇත්තට මේක ඉතාම හොඳ ප්‍රවේශයක් මම හිතන්නේ සුමුදු මේ රුදුරොන්සුණු නවකතාව ගැන කියවීමකට. නවකතාව කියන්නෙම නව ප්‍රබන්ධ කලාව යටතේ අප සොයා පාදා ගන්නා ඉතාම ප්‍රබල බලගතු සමාජය ප්‍රතිනිරූපණය කරන්න පුළුවන් විදියක්මනේ. එතකොට සමාජය නම් නවකතාවෙන් ප්‍රතිබිම්බණය වෙන්නේ සමාජය නිවැරදි ආකාරයට තත් වූ පරිදි නිරූපණය කිරීම ගැන කතුවරයට විශාල වගකීමක් තියෙනවා. එතකොට සමාජ වගකීම හැටියට අපි අර්ථකථනය කරනවා මම හිතන්නේ මෙතෙන්දි කාරණා දෙකක්. එකක් තමයි තමා ජීවත් වන සමාජය, ජීවත් වූ සමාජය, ඒ වගේම ජීවත් වෙන નિયમિત සමාජය ඊටාම ප්‍රබුද්ධ විදියට අර්ථකථනය කරන එක. ඒවට අර්ථ සපයන එක. ඒ වගේම තමයි මෙතන පරිකල්පනය කියලා කාරණයකුත් අපි දන්නවා වැඩ කරනවනේ. එතකොට පරිකල්පනයත් එක්ක සමාජ වගකීම කියන කාරණයට ගියාම තමයි අර නිර්මාණාත්මක ගුණය එකතු වෙලා සමාජයේ සත්‍ය වශයෙන්ම තිබුණු নিরপেක්ෂ සත්‍ය වෙනස් වෙලා නවකතා වලට ඇතුළත් වෙන්නේ. එතකොට තමයි සමහර විට චෝදනා නැගෙන්නේ. මුල් සත්‍ය නැත්නම් ක්‍රියාත්මක වුණු සත්‍ය කොතරම් දුරට නිර්මාණාත්මකව නිර්මාණකරුවා අතින් වෙනස් වෙලාද? ඔහු සපයපු අර්ථකථන ඇත්තට මේ සමාජයේ තිබුණු ඇත්තද? මේ වගේ ප්‍රශ්න අප හමුවේ ඉතිරි වෙනවා. ඉතින් ඒ හින්දා මම හිතන්නේ නවකතා කරුවෙක් කියන්නේ සමාජ වගකීම මිටමොලව ගත්ත කෙනෙක්. ඔහුගේ වගකීම වෙන්නේ සුමුදු තමා ජීවත් වූ සමාජය ඒ ආකාරයෙන්ම නිරූපණය කරන්නම නෙවෙයි. දැන් ඒක ටිකක් ප්‍රකට අදහසක්නේ. තත් සමාජය ඒ ආකාරයෙන්ම නිරූපණය කරන එක කළ යුතුයි කියන එක. මේ ඒ ආකාරයෙන්ම සහ තත් වූ පරිදි කියන්නේ ටිකක් අපිට වැරදෙන්න નિયમિત තැනක්. දැන් කෙනෙකුට කියන්න පුළුවනි ඒ සමාජයේ ඒ ආකාරයෙන්ම නිරූපණය වෙච්ච විදිය හොයාගන්න නම් අපිට පුළුවනි වාර්තා චිත්‍රපටයක් බලන්න. අපි හිතමුකෝ උතුරු නැගෙනහිර යුද්ධය කියලා ගන්නකො. දැන් යුද්ධය නිර්මාණය කරගත්තු නැත්නම් යුද්ධය පාදක කරගත්තු චිත්‍රපට නවකතා කෙටිකතා අපමණ බිහි වුණා. සමහර අය චෝදනා කරන්න පටන් ගත්තා ලංකාවේ මේ වාර්ගික අර්බුදය නිවැරදිව ප්‍රක්ෂේපණය වෙන්නේ නැහැ මේ නවකතාවේ නැත්නම් මේ චිත්‍රපටයේ කියලා. කියලා ඒගොල්ලෝ කිව්වා ඔතන මෙහෙම නෙවෙයි උනේ. ඔතන මෙහෙම නෙවෙයි උනේ. මෙතන මැරිච්ච සංඛ්‍යාව වැරදි මේ වගේ. අපිට ඒ ගැන සොයා ගන්න ඕන නම් අපිට පුළුවනි යුද හමුදාවේ වාර්තා චිත්‍රපටාංශයෙන් වාර්තා චිත්‍රපටයක් ඉල්ලගෙන බලන්න. ඒක නෙවෙයි නවකතාකරුවගේ සමාජ වගකීම කියන්නේ. මට මතක් වෙනවා මහාචාර්ය ලියනගේ අමරකීර්තිගේ අහම්බකාරක වැනි කෘති බිහි වෙනකොට එතුමාම ලියලා තිබුණු පසුවදනක වැකියක්. මගේ ප්‍රකාශන මාධ්‍ය වන කෙටි කතාව සහ නවකතාව මා භාවිතා කරලා තියෙනවා මෑත කාලේ මා ජීවත් වූ සමාජය ඊටාම සමීපව වටහා ගන්න. සමීපව වටහා ගන්න. මේ වටහා ගැනීම කියන එක ඇතුලේ තමයි පරිකල්පනයට සහ සත්‍යයට මිශ්‍ර වෙන්න පුළුවන් මාත්‍රාව මොකක්ද කියන එක තීරණය වෙන්නේ. එතකොට සුනන්ද මහත්මයාණෙනි දැන් අපි නවකතාකරුවාගේ සමාජ වගකීම කියව ගත්තනේ යථාර්ථය හෝ මේ ප්‍රවර්ග තියෙනවා නවකතා ප්‍රවර්ග. මේ ප්‍රවර්ග අතර අපි කොහොමද යථාවාදී නවකතාව කියන එක මේ ප්‍රතිනිර්මාණිත කාර්යයත් එක්ක එකතු කරගන්නේ? දැන් සමහර ලාවට අපි මේ කියවන්නේ රුදු රොන්සුණු හරහා ඉතිහාසයක්. ඒ ඉතිහාසයේ ප්‍රතිනිර්මාණය කොහොමද අපි යථාර්ථවාදී නවකතා කලාව ඇතුලේ කියවගන්නේ? ඔව් ඒකදී මම හිතන්නේ අපි එක පුද්ගලයෙක්ගේ දෘෂ්ටි කෝණයෙන් තමයි නවකතාවේදී සමාජය දිහා බලන්නේ. අර මහාචාර්ය සුනිල් සෙනවි කිව්වා වගේ නවකතාව කියන මාධ්‍යය ගත්තම කෙටි කතාව හෝ කවියට වඩා නවකතාවේ වෙනසක් තියෙනවා. ඒ නවකතාවේ තියෙන වෙනස තමයි නවකතාවට සිද්ධ වෙනවා සමාන කවියට හෝ කෙටි කතාවට වඩා ඒ නවකතාවට පිටු බලවන සමාජ ආර්ථික දේශපාලන සන්දර්භයට සාක්ෂි සපයන්න සිද්ධ වෙනවා.
හැබැයි ඒ නවකතාව නිර්මාණය වෙන්නේ එක පුද්ගලයෙකුගේ දෘෂ්ටි කෝණයෙන් තමයි ලේඛකයා කියන පුද්ගලයාගේ දෘෂ්ටි කෝණයෙන් තමයි ඒක නිරූපණය වෙන්නේ. මහාචාර්ය සුනිල් සෙනවි කිව්වා වගේ එක පැත්තකින් සමාජ යථාර්ථය තියෙනවා. අනෙක් පැත්තෙන් යම් යම් පුද්ගල අගතීන් තියෙන යම් යම් ශික්ෂණයන් තියෙන යම් යම් සීමාවල් තියෙන ලේඛකයා කියන පුද්ගලයා ඉන්නයි. ලේඛකයා කියන පුද්ගලයාගෙත් එහෙම යම් යම් සීමාවල් තියෙනවා. එතකොට ඒක පැත්තකින් පරිකල්පනය පාවිච්චි කරනවා. එතකොට අපිට ඒ සමාජ යථාර්ථය දිහා බලන්න සිද්ධ වෙන්නේ ඒ ලේඛකයාගේ point of view එකෙන්. එහෙම නැත්නම් දෘෂ්ටි කෝණයෙන්. එතකොට එතෙන්දී අනිත් පැත්තට සමාජ චිත්‍රය කියලා කියන එක අර මයිකල් ජැක්සන් කියනවා වගේ black or white නෙවෙයි. black or white කළු හෝ සුදු නෙවෙයි. ඊට වඩා අතිශයින්ම වර්ණ ගණනාවක් තිබෙන සම්මිශ්‍රිත ඊටාම සංකීර්ණ චිත්‍රයක් තමයි සමාජ චිත්‍රය කියලා කියන්නේ. එතකොට එතෙන්දී මේ ලේඛකයාගේ ප්‍රතිභාව ඔහුගේ තෝරා ගැනීම සහ පරිකල්පනය කියන ඔස්සේ කියන කාරණා ඔස්සේ මේ සමාජයේ දිහා අර මහාචාර්ය ලියනගේ අමරකීර්ති කියනවා වගේ ඉතා සමීප බැල්මක් හෙලන්න අවශ්‍යයි. ඒ අවශ්‍ය වෙන්නේ මේ සමාජ යථාර්ථය කියන එක. එහෙම නැත්නම් අපි සමාජ චිත්‍රය කියනකොට අපි සමාජ යථාර්ථය කියලා කියමු. සමාජ යථාර්ථයේ තිබෙන සංකීර්ණතා හඳුනා ගන්න. දැන් මහාචාර්ය සුනිල් සෙනවි කිව්වා අපිට යුද්ධය ගැන බලන්න ඕන නම් වාර්තා චිත්‍රපටියක් බලන්න. බැලුවාම කියනවා 45000ක් මරුණා. යුද්ධයේ අවසන් අදියරේදී සිවිල් වැසියෝ 50000ක් විතර මරනවා. මුළු යුද්ධයෙන් මෙච්චරක් මරනවා. හමුදාපතියෝ මෙච්චරක් මරනවා. නමුත් නවකතාව කියන්නේ වාර්තා චිත්‍රපටයක් නෙවෙයි. ඒකෙදී ඒ වාර්තා චිත්‍රපටයට හෝ වෙනත් මාධ්‍යයන්ට හෝ අහුවෙන්නේ නැති සංකීර්ණතා ලේඛකයාගේ දෘෂ්ටි කෝණයෙන්ුත් ලේඛකයාගේ සිලෙක්ෂන් එකෙන් ඒ අනුභූතියට ඒ ආඛ්‍යානය ගොඩනගන විදිහ සහ වෙනත් දේවල් වලින් සහ ඔහුගේ පරිකල්පනයෙන්ුත් අපට සමීප චිත්‍රයක් සපයනවා. සමාජ යථාර්ථයේ තියෙන සංකීර්ණතා අපට අහුවෙන්නේ නැති අපි දකින්නේ නැති සංකීර්ණතා පිළිබඳ සමීප චිත්‍රයක් විශාලනය කරපු චිත්‍රයක් අපට සපයනවා. ඒක තමයි ඒ කියන්නේ ඔහුගේ පරිකල්පනය සහ මේකේ තියෙන ඒ යථාර්ථවාදී ශෛලිය හැම දෙයකම සිද්ධ වෙන්නේ. මහාචාර්යතුමනි දැන් අපේ කීර්ති වැලිසරගේ කියන මේ ලේඛකයා ගත්තම අපි දකිනවා ඒ නවකතා පුරාවට රුදුරොන්සුණු කියන මේ නවකතාව පමණක් නෙවෙයි සියලු නවකතා පුරාවට දේශපාලන සන්දර්භයක් මත මේ නවකතා බිහිවන බව අපිට පෙනෙනවා. ඒක ගැඹුරු දේශපාලන සන්දර්භයක්. මේ සන්දර්භය දැන් මිනිස්සු හැමෝම දේශපාලනික සත්වයෝනේ. ඒ වගේම නිර්මාණයට මේ දේශපාලන බලපෑම කොයිතරම් දුරට ආවරණයක් වෙලාද? එහෙම නැත්නම් ඒක නිර්මාණාත්මක ගුණය හීන කරන්න බලපෑම් කරලා තියෙනවා. ඔව් ඇත්තටම ඒක අර යථාර්ථවාදී ප්‍රවේශය කතා කරාට පස්සේ අපිට ඊළඟට කතා කරන්න තියෙන හොඳ පදනමක්. දේශපාලන සන්දර්භය නැත්නම් දේශපාලන බලපෑම ඒ අවබෝධය කොහොමද කෘතියට ලබා දෙන ආලෝකය ඒ වගේම සමහරට බාධාව ඔබ කියන විදිහට. කීර්ති වැලිසරගේ කියන මේ සම්මානනීය රචකයා අපි රුදුරොන්සුණු නවකතාවට එන්න කලින් ඇත්තට මට එක සැරේට මතක් වෙනවා ඔහු එකවර ක්ෂේත්‍ර ගණනාවක් නියෝජනය කරන කෙනෙක්නේ. එක අතකින් ඔහු ගුරුවරයෙක්, ඊළඟට කෙටි කතාකරුවෙක්, නවකතාකරුවෙක්, ශාස්ත්‍රීය ලියවිලි විශේෂයෙන්ම නවකතාව කෙටි කතාව පිළිබඳ ශාස්ත්‍රීයව ලියන කෙනෙක්. එහෙම අය අඩුයි. ඒ නිර්මාණ කරුවන් අතරින් ඒ නිර්මාණ ප්‍රවර්ගය ගැන ශාස්ත්‍රීයව ලියවන අය ගොඩක් අඩුයි. මෙතුමා එහෙම කෙනෙක්. ඊට අමතරව ඉතාම හොඳ සමාජ ක්‍රියාදරයෙක්. ඉතාම අවංකව තමා වටහාගත්තු විශ්වාසයන් වෙනුවෙන් සිතකය වෙහෙසලා ඒ අරමුණු වෙනුවෙන් වැඩ කරන කෙනෙක්, කැප වෙන කෙනෙක්. සමහර විට ඒකම වෙන්න පුළුවන් ඔබ අහපු ප්‍රශ්නෙට තියෙන එක කවුලුවක්. දේශපාලන විශ්වාසයන් කොහොමද කෘතිවලට එළඹෙන්නේ කියන එක. ඉතින් කීර්ති වැලිසරගේ මහත්මයා කෙටි කතාකරුවෙක් හැටියට අපි දන්නවා රාජ්‍ය සම්මාන කිහිප වරක් දිනාගත්තු කෙනෙක්. නවකතාකරුවෙක් හැටියටත් රාජ්‍ය සම්මාන, ස්වර්ණ පුස්තක සම්මාන ඇතුළු සම්මාන ගණනාවක් විටින් විට දිනාගත්තු නිර්මාණකරුවෙක්. ඔහු අත්දැකීම් බහුල රචකයෙක් ඇත්තටම. අත්දැකීම් බහුල පුරවැසියෙක්. වගකීම් සහගත දේශපාලන සත්වයෙක් විදියට තමන්වම අර්ථකථනය කරගන්න කෙනෙක් වෙන්න පුළුවන්. මේක බොහෝ දේවල් වලට මුහුණ දුන් කෙනෙක්. මුහුණ දුන් කෙනෙක්. දැන් එක උදාහරණයක් මා කිව්වොත් පෞද්ගලිකව දන්න දෙයක්. දැන් ඔබ කිව්වා දේශපාලනය ගැන අපිට පුළුවන් 1987 නැත්නම් 80 දශකයේ කේන්ද්‍ර කරගෙන රුදුරොන්සුණු නවකතාවේ දේශපාලනය දිගහැරෙන හැටි වඩා වැඩිපුර කතා කරන්න. මම දන්නවා ගුරුවරයෙක් හැටියට
එතුමා කලක් වැඩ කරනවා ඇඹිලිපිටිය පදලංගල දිහාවේ. ඒ කාලේ තමයි ලංකාවේ සුනන්ද ඉතාම ඛේදනීය අත්දැකීමකට ලංකාව මුහුණ දෙන්නේ විශේෂයෙන්ම සූර්යකාන්තයේ දරුවන් අතුරුදහන් කිරීමේ සිදුවීම. ඒ කාලේ ඔහු ගුරු නිවාසයක යාළුවෝ කීප දෙනෙක් එක්ක දුක සැප බෙදාගෙන ඉතාම ශුෂ්ක පරිසරයක අවම පහසුකම් යටතේ සමහරලාට බිරිඳ සහ දරුවා කොළඹ දාලා ඇඳිරි නීති බලපත්‍ර අරගෙන ගමන් කරන එහෙම ගුරුවරයෙක්. එතකොට ඔහු මුහුණ දුන්නු කොයි තරම් දේවල් ඇතිද ඇතැම් විට අප නොදන්නා. එතකොට මේ සියල්ල තමයි සුමුදු ඔහු පුරවැසියෙක් හැටියට නිර්මාණය වෙන්න බලපාන්නේ. ඊළඟට මේ නවකතාවට පදනම් වෙන්නේ බත්තර මුල්ල, සුබූතිපුර, කෝට්ටේ, තලංගම මේ අවට ප්‍රදේශය. මේ තමයි කීර්ති වැලිසරගේ මහත්මාණන් ඉපදිලා හැදුණු වැඩුණු ගම් පළාත. එතකොට පුංචි කාලේ ඉඳලම ඔහුත් දකින්න ඇති තමන්ගේ පළාත වෙනස් වෙන හැටි, විදුලිය ලැබෙන හැටි, පාරවල් හැදෙන හැටි නේද? පොලිසි හමුදා කඳවුරු චෙක් පොයින්ට්ස් වැටෙන හැටි. මේ ඔක්කොම බලාගෙන ඉන්න ඇති ඔහු දරුවෙක් හැටියටත් ගුරුවරයෙක් හැටියටත්. මම දන්න තරමේ මාළඹේ රාහුල විද්‍යාලයේ ඔහු ඉගෙන ගත්තේ. රාහුල ඒ කාලේ මිශ්‍ර පාසලක්. පස්සේ කාලෙක ඔහු ගුරුවරයෙක් හැටියට සේවය කළා විශ්‍රාම ලබන්නේ මාළඹේ රාහුල විදුහලෙන්. ඉතින් ඔහු මේ දිහා බලාගෙන ඉන්න ඇති. ඒ බලාගෙන ඉඳපු එක යුගයක විධාරණයක් තමයි අපිට මේ නවකතාවේ හැටියට හම්බ වෙන්නේ. මා හිතන්නේ නවකතා කරුවෙකුට සමුදු ඒ දේශපාලන බලපෑමෙන් මිදෙන්න බෑ. යුගයට බලපාන දේශපාලනය, පුරවැසියන්ට බලපාපු දේශපාලනය, ඊළඟට පුරවැසියන් අතරින් සුවිශේෂ කෙනෙක්නේ තමාට ඒක බලපාපු හැටි, තමා ඒ කොන්දේසි වලට එකඟද නැද්ද කියන එක, ඒ පිළිබඳ තිබිච්ච අපුල, ඒ පිළිබඳ තිබුණු විරෝධය මහපාරේ නියෝජනය කරපු විදිය, සමහරලාට ආචාර්ය මණ්ඩල තුල දරුවන්ට උගන්වන විදිය තුල මේ සියල්ල ඇතුලේ ඔහුට මේ දේශපාලන කියවීම කියන එක පුංචි සංදියේ ඉඳලම ලැබෙන්න ඇති කියලා අපිට හිතන්න පුළුවන්. මා දන්නවා ඔහු පාසල් දරුවෙක්ව ඉන්න කාලේ අප අසා තිබෙනවා ගුවන්විදුලියට ලිව්වේ, කෙටි කතා ලිව්වේ, කවි ලිව්වේ, තලංගම කීර්ති කියලා තමයි මුල් කාලේ ඔහු ලිව්වේ. එතකොට සමකාලීන දරුවන් අතරින් සුනන්ද ඔහුට ලැබෙනවා ලියුම් මිටියක්. විදුහල්පතිවරයා බොහොම විශේෂයෙන් මේ දරුවට කැන්දලා මේ ලියුම් ලබා දෙනවා. ඒ අතරේ ඇතැම් විට ගෙවීමක් කරපු පුංචි චෙක් පතක්. ඔහු විශේෂ පාසල් දරුවෙක් වෙනවා. ඉතින් මා අසා තිබෙන තොරතුරු මේවා. ඒතර මේ ඇසුරින් තමයි ඔහුගේ දේශපාලන කියවීම මට හිතෙන්නේ ඊටාම සමකාලීන වෙනත් දරුවෙකුට වඩා ඊටාම සියුම් විදියට සහ ප්‍රශ්න කරන විදියට එළඹෙන දේ ඒ ආකාරයෙන්ම බාර නොගෙන ඉස්සරහට යන විදියට මං හිතන්නේ දේශපාලන අවබෝධය මුල් කාලේ නම් ඔහු ලැබුවා. රුදුරොන් සුණු සම්බන්ධයෙන් ගත්තොත් ඔහුගේ ජීවිතේ මං හිතන්නේ ඔහුගේ විතරක් නෙවෙයි අප හැමගේම ජීවිතයේ 80 දශකය කියන්නේ තාම පරිවර්තනීය අවධියක්. ඒ ලැබුණු බොහොම කටුක අත්දැකීම පරිකල්පනයෙන් පෙරලා උපමට්ටම් කරලා අපට දෙන්න තීරණය කරපු විදිය තමයි මේ නවකතාව. අපි කතා කරමින් සිටින්නේ කීර්ති වැලිසරගේ කියන අපේ ජ්‍යෙෂ්ඨ ලේඛකයාගේ අලුත්ම නවකතාව රුදු රොන්සුණු කියන කෘතිය. දේශපාලන සන්දර්භයක් ඇතුලේ Tamanගේ අත්දැකීම් පෙරලා උපමට්ටම් කරලා කොහොමද නවකතාවක් විදියට සමාජගත කරන්නේ කියන කාරණය ගැන තමයි අපි මේ පළමු විචාර වටයේදී සාකච්ඡා කරමින් සිටියේ. අද විචාරණ ලබා දෙන්නේ රුදු රොන්සුණු නැමැති නවකතාව පිළිබඳව කීර්ති වැලිසරගේ තමයි කතුවරයා වන්නේ. අපි සූදානම් වෙන්නේ දෙවනි විචාර වටයට යන්නට. සමුද ඔබට අවස්ථාව තියෙනවා. සුනන්ද මහත්මයාණෙනි, රුදු රොන්සුණු කියවද්දී රුදු රොන්සුණු එක්ක මට සංසන්දනයක් වෙනවා මෙතුමාගේ මුල් කෘති ටික. ඒ වෙලාවේදී මට හිතෙනවා මම මේ කෘතියට වැඩිය අර කෘතිවලින් වින්දනයක් සහ ගැඹුරක් ලැබුවාදෝ කියලා හැඟීමක් මට දැනෙන්නට පටන් ගන්නවා. මගේ හැඟීම ගැන ඔබතුමා මොකද හිතන්නේ?
ඔව් ඇත්ත වශයෙන්ම මේ කීර්ති වැලිසරගේ මහත්මයා ටිකක් නිතර ස්පර්ශ කරන දේශපාලන වස්තු විෂයක් තමයි රුදුරවන්සුණු නවකතාවෙත් එන්නේ. රුදුරවන්සුණු නවකතාවේ එන්නේ ඊටාම අපේ මෑත ඉතිහාසයේ ඊටාම තීරණාත්මක අවධියක්. ඉතින් ඒ තීරණාත්මක අවධිය ග්‍රහණය කරගන්නකොට සුමුදු මට හිතෙනවා සමහරට ඇතම් ඊට කලින් ලියවිච්ච නවකතා ඊට වඩා අපිට බොහොම මේ දැනිච්ච නවකතා මේ උනාද කියන කාරණේ මේ සංශයවාදයේ මාතුලත් පැන නැගුණා. හැබැයි ඒකට හේතුව තමයි මේ ලේඛකයා දරන උත්සාහය මේ ඔහු උත්සාහ කරන්නේ අපේ ඊටාම තීරණාත්මක අවස්ථාවක්. 1977න් පස්සේ විවෘතාර්ථිකය හඳුන්වලා දුන්නට පස්සේ වැඩි වර්ධනය වෙන දැඩිමේනි වන ළමා පරම්පරාව යෞවන වයසට එනකොට තමයි අර කීර්ති වැලිසරගේ මහත්මයා කියපු 1987 ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීම ඊට පස්සේ 88 89 භීෂණ සමය එන්නේ. ඊට පස්සේ ඒ යුගය එක්තරා පරම්පරාවක් මත ඇති කරපු අතිමහත් බලපෑම මම ඔබට කියන්නේ පරම්පරාවට තමයි මමයි මහාචාර්ය හිනිදුම සුනිල් සෙනවි අපි දැන් අයිති වෙන්නේ පරම්පරාවට. ඒ කියන්නේ 1977න් පස්සේ අපේ ළමාවදිය ගත කළා 87 88 89 වෙනකොට අපේ බොහොම නව යෞවන කාලෙට එන ඉතාම සංවේදී කාලේ අප මත වැටුණු කුළු ගෙඩි පහර ලේඛකයෙකුට නවකතාවකින් අල්ලනවායි කියන එක ඒක දරන උත්සාහයම අතිශයින්ම ප්‍රශංසා කටයුතුයි. ඒකෙදි යම් ඒ සමස්ත චිත්‍රය අල්ලා ගැනීමේදී යම් අඩලුහුඩුකම් මේ තියනවා වෙන්න පුළුවන්. නමුත් මම මේ නවකතාව අතිශයින්ම වින්දා. ඒ කියන්නේ මොකද දැන් කෙනෙකුට කියන්න පුළුවන් අපිත් ඒ කාලේ හිටියා. දැන් කීර්ති වැලිසරගේ මහත්මයා අපිට ටිකක් වැඩිමල් ඔහු ඒ කාලේ ජීවත් වුණා. ඔබ අපිට වඩා ටිකක් බාලයි ඔබත් ඒ කාලේ හිටියා. හැබැයි ඔබ දෙපළටම වඩා වෙනස් විදිහේ ඉෆෙක්ට් එකක් ආචරණයක් මේ අපි තුල අපිට ලැබුණා. ඒකට හේතුව තමයි අර ශ්‍රී නේරුතුමා කියලා තියෙනවා අවුරුදු 17 දී සමාජවාදියෙකු නොවන්නා මෝඩයෙකි කියලා. ඒ කියන්නේ සමාජවාදයේ හරිද වැරදිද කියන එක නෙවෙයි. නමුත් ඊටාම මිනිහෙක්ගේ ජීවිතේ පූජනීය අදහස් තියෙන අවධිය තමයි මේ නව යෞවන අපි නිකන් 17 කියලා කිව්වොත් 17. හැබැයි 17 අපි එළියට එනකොටම අර සමනලය එළියට එනකොටම වගේ මොකද වෙන්නේ? සමාජවාදයත් බිඳ වැටෙනවා. මේ ජනතා විමුක්ති පෙරමුණ වැනි දේශපාලන බලවේගයක් අපි කියන්නේ ඕවර්නයිට් කුඩු වෙලා යනවා. ඒ කියන්නේ රැයක් එළි වෙලා උදේ වෙනකොට ඒ දේශපාලන ව්‍යාපාරය විනාශ වෙලා යනවා. මට සමා වෙන්න සුනන්ද මහත්මයා මම මහාචාර්යතුමාට පොඩ්ඩක් මේ වෙලාවෙම මට යොමු වෙන්න ඕනේ කියලා හිතුණා. දැන් සමනලයා කලින් එළියට ගන්නවානේ කෝෂයේ බිඳලා එළියට එන්න කලින් ගන්න පරම්පරාවක්. සුනන්ද එහෙම වුණාට කීර්ති වැලිසරගේ මහත්මයා මේක බොහොම පරිණත විදියට දරා ගන්න පුළුවන් වයසකින්. ඒ දරා ගැනීමේ පරිණතකම මේ කෘතිය ඇතුළෙන් පිළිඹු වෙනවා කියලා සුනන්දට වැඩිය ටිකක් වැඩිමල් කියලා මම ඔබතුමා විශ්වාස කරනවා. ඒ සුනන්ද අවුරුදු 16 17 ගත කරද්දි මං හිතන්නේ ඊට පරිණත තරුණ වියේ ගත කරන්නට ඇති කියලා. මට අවුරුදු දෙකක් බාලයි අත් වශයෙන් කියලා. අවුරුදු දෙකක් විතර වගේ. සමා වෙන්න ඕනේ. එතකොට අපි කොහොමද මේක මේ බර මේ ගන්න පුළුවන් වුණාද කීර්ති මහත්තයාට? මොකද ඔහු අර පරිණත වියේ ගත කරන කෙනෙක් නේ වෙලාවේ. ඔව් සුමුදු මං හිතන්නේ මේ වගේ කාරණා හරි ප්‍රවේශමට තමයි අපි සාකච්ඡා කරන්න ඕන. සුනන්ද හොඳ ප්‍රවේශයක් ගත්තා ඒ යුගය ගැන. ඒක බොහොම බියෙන් ඇලලිච්ච යුගයක්. ඒක ඇත්ත. මට මතකයි මම ඉගෙනගත් පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා විදියට කටයුතු කළේ. මම උදේ පාසලට ඇවිදගෙන එනකොට ගෙදර ඉඳලා මට මූණට හම්බ වෙන්නේ නේවාසිකාගාරයේ ඉඳලා පොලිසියට ඇවිදගෙන යන ස්ථානාධිපතිතුමා. ඔහු පිස්තෝලය ඇතුළට ඇඟිල්ල දාගෙන ඒක සුරතල් කරමින් තමයි පාරේ එන්නේ. අපිත් එක්ක ඉගෙනගත්තු සහෝදර ශිෂ්‍යයෝ වෙන්න පුළුවන්. අපේ අක්කලා අයියලාගේ පන්තිවල හිටපු අය. අපි දන්නවා ගාල්ලේ හිනිදුම ඉඳලා ගාල්ලට අපි බස් එකේ එනකොට කොට්ටව වන උද්‍යානයේ හරහා යන්නේ. එක ටයර් එකක් දාලා තිබෙනවා තරුණයන්ගේ කඳන් මෙහෙම 4 අතට. මේවා දැකලා තියෙනවා අපි ඕන තරම්. දැන් පාංශු චිත්‍රපටය බැලුවොත් ඔබට දැනේවේ පුලුටු ගඳ හින්දා ඒ තරුණයට කන්න බැරි වෙනවා හවස නේද? එහෙම යුගයක්. දැන් කීර්ති වැලිසරගේ මහත්මයා මේ යුගයෙන් තෝරගන්නවා සුමුදු කිසියම් මට්ටමක් කිසියම් මාත්‍රාවක්. අපිම දන්නවා සුනන්ද කීර්ති වැලිසරගේ මහත්මයාම දැන් ද්‍රෝහියෙකුගේ අභ්‍යන්තර කතාව ඇතුළු කෘති රාශියක කෙටි කතා නවකතා රාශියක මේ මාත්‍රාව වෙන මට්ටම් වලින් ස්පර්ශ කරනවා. ඔහු මෙවර තෝරගෙන තියෙන්නේ මට වැටහෙන හැටියට මේ 80 දශකයේ ඇතිවෙච්ච මේ මහා ඛේදවාචකයේ ටිකක් නොකියවුණු අප්‍රකට කතාවල යම් මට්ටමක් සමහර විට මට හිතෙන්නේ දැන් ඇත්තටම අපි දන්නවා මේක සරල කතාවක් සරල යුගයක් නෙවෙයි. දැන් රුදුරොන්සුණු වල අන්තර්ගත වෙලා තියෙන සිදුවීම් ටික සුමුදු ඒ තරම් ඛේදනීය නැහැ.
අපි දකිනවා පැහැරගෙන යාම, අතුරුදහන් කිරීම, මරා දැමීම, වදදීම්, මව්පියන්ට දරුවන් අහිමිවීම මේවා ලේන් යකඩින් මර්ධනය කරපු යුගයක්නේ. වැලිසරගේ මහත්මයා මේ සැරේ තෝරගන්න මාත්‍රාව ඒ ප්‍රධාන ධාරණාවේ ඛේදවාචකයේ නිරූපණය කිරීම නෙවෙයි. මට වැටහෙන හැටියට. ඔහු තෝරගන්නවා මේක අතරේ තිබෙන යටපත් වෙච්ච අතුරු කතා. මේකත් එක ලේයර් එකක්. සමහර වෙලාවට ජනප්‍රිය ഘോഷාවෙන් මේ වගේ පුංචි කතා ලේඛකයන්ට අතහැරෙන්න පුළුවන්. ඔහු තෝරගන්න මේ නුවන්ගේ චරිතය, නුවන් සහ සුභද්‍රා කියන චරිත දෙක මුල් කරගෙන ගත්තොත් ටිකක් අතුරු කතා වගේක් ඔහු තෝරන්නේ. හැබැයි ඒක ඇතුලේ ප්‍රේමය බිඳ වැටීම, ප්‍රේමයට කලෙලි බහින්න ඉඩ කඩ නොලැබීම, ඒ වගේම වරක් පැහැරගෙන යාමට ලක් වුණාට පස්සේ ඒ ලේබලය වැදුනහම ගමක කොයි වගේ තත්ත්වයක්ද උදා වෙන්නේ. එතකොට ගෑන් ළමයාගේ පැත්තේ අම්මා තාත්තා අකමැති වෙනවා මේ චෝදනාව නිසාම. විශාල අසාධාරණයක්නේ. ඉන් පස්සේ ගමින් පිට වෙලා ඉන්නවා. අපේ පරම්පරාව සුනන්ද ඒ කාලේ ගෙවල් වල නිදාගත්තේ නැති පරම්පරාවක්. සමහරලාට තේ ඉඩම් වල, තේ හේන් වල, කාණු වල නිදා ගන්න සිද්ධ වෙනවා. මොකද කරුණු පැහැදිලි කරන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. නුවන් පැහැරගෙන යන විදියටම තමයි සන්නද්ධාංශ මේගොල්ලෝ පැහැරගෙන ගියේ. ඉතින් මට හිතෙන්නේ වැලිසරගේ මහත්මයා ටිකක් ප්‍රවේශම් වෙලා තියෙනවා වගේ මේ සිදුවීම් තෝරගනිද්දි. හැබැයි කෙනෙකුට දැන් රසිකයෙක් හැටියට මට චුට්ටක් ගැටලුවක් තිබෙනවා ඒ සිදුවීම් නිරූපණය කරලා තිබෙන විදිය ගැන. තෝරා ගැනීම මේක වුණාට සමහරලාට ආඛ්‍යාන විලාසය සහ ප්‍රබන්ධ කලාවේ තිබෙන මෙවලම්, ඒ වගේම එහි තිබෙන සම්පත් බොහොම ව්‍යක්ත විදියට පරිහරණය කිරීම තුළ රුදුරන්සුණු මේ වගේ නොවෙන්න තිබුණා තව අදහසකින් බැලුවොත්. නමුත් අපි නිතරම ප්‍රවේශම් වෙන්න ඕන නිර්මාණකරුවෙකුගේ නිර්මාණයක් දැන් බිහි වෙලා ඉවරයි. ඔව්. එතකොට මහාචාර්යතුමා කියන්නේ සුනන්ද මහත්මයාණනි සංස්කරණය විය යුතුයි කියන කාරණේද තව? ඔව්. ඔබතුමා හිතන විදියට මොකක්ද මේ මතු කරන්නට උත්සාහ කරන්නේ? එක කාරණයක් මම හිතනවා සංස්කරණය විය යුතුයි කියලා සමහර දේවල්. ඒ කියන්නේ සමහර වෙලාවට නවකතාවේ මුලින් පාඨකයාට අභිම් සම්මුඛ කරන සිදුවීම් නැවත නුවන් ගෙදර ගිහිල්ලා අම්මත් එක්ක කතා කරනවා වගේ දේවල්. ඊට පස්සේ එන්න ඒ වගේ දේවල් සහ ඒ වගේ තැන් කීපයක් තියෙනවා. එවැනි දේවල් සංස්කරණය විය යුතුයි කියලා කියන්නේ නවකතාව කියලා කියන්නේ ඕනෑ තරම් ඉදහසර තියෙන මාධ්‍යයක් නෙවෙයි. සංස්කරණය කියලා කියන එක ඒක ඊටාම වැදගත්. මම හිතනවා මේ නවකතාවේ තව සංස්කරණය විය යුතුව තිබ්බා කියලා කියන්නේ. අනිත් කාරණේ තමයි මම හිතන විදිහට දැන් මේකේ එන චරිත නුවන් සුභද්‍ර වගේ චරිත. එහෙමත් නැත්නම් මේ නුවන්ගේ සහෝදරියෝ දීපා මේනු වගේ චරිත අපි සංකේත විදිහට ගත්තොත්. අපි හිතමු මේ හුදු චරිත නෙවෙයි. දැන් මේ ඒවා සංකේත. නුවන් කියලා කියන්නේ එක්තරා පරම්පරාවක සංකේතයක්. සුභද්‍ර කියලා කියන්නේ ඒ පරම්පරාවේ ස්ත්‍රීන් පිළිබඳ සංකේතයක්. එතකොට නුවන්ගේ අම්මා කියලා කියන්නේ තවත් පරම්පරාවක් පිළිබඳ සංකේතයක්. මේ සංකේත විදිහට හිතලා අරගෙන අපි මේ මහේක්ෂ සමාජයට, මහා සමාජයට ආරෝපණය කරන්න හැදුවොත් ඒ සමීකරණේ නිවැරදි වෙයිද? එතකොට කෙනෙක් අහන්න පුළුවන් කියන්නේ මම කියන්නේ සම්පූර්ණයෙන්ම මේ කීර්ති වැලිසරගේ මහත්මයා මවන යථාර්ථයේ මේ එළිය තියෙන සමාජයත් එක්ක සමපාත වෙන්න ඕන කියන එක නෙවෙයි. නමුත් අපි එහෙම දෙයක් කරනවා නවකතාවලදී. මේවා සංකේත ලෙස කියවනවා. මේ ඉන්න චරිත නුවන් නිකන් කොල්ලෙක් නෙවෙයි, නිකන් නුවන් නෙවෙයි. ඒ නුවන් මම විය හැකි. එහෙම නැත්නම් මේ අපේ සමස්ත පරම්පරාවක් විදියට කියවනකොට මෙයින් මතු කරන සමීකරණයෙන් සමාජ යථාර්ථය නැමැති ඒක විසඳගන්න පුළුවන් වෙනවද වගේ දෙයක් මට හිතුණා. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම දැන් මහාචාර්ය සුනිල් සෙනවි කිව්වා දැන් මේකේ යම් අතුරු කතා කියලා. ඒ කියන්නේ 80ට 89 ව්‍යසනය කියලා කියන එක පිළිබඳ ඥානනය වෙන්න කැමති පාඨකයෙකුට මේන් ලැබෙන සමාජ චිත්‍රය ප්‍රමාණවත්ද වගේ එකක්. ඒ කියන්නේ ඒ වගේ දෙයක්. ඊට පස්සේ තව මට හිතිච්ච දෙයක් තමයි චරිත නිරූපණයේදී විශේෂයෙන්ම සුභද්‍ර වගේ කෙනෙකුගේ චරිතය. සුභද්‍ර කියන්නේ මේකේ ප්‍රධාන කාන්තා චරිතය, නුවන්ගේ පෙම්වතිය. නමුත් ඒක ඒ චරිතය නිරූපණය වෙලා තියෙන හැටි මුලදී පොඩ්ඩක් ප්‍රේම සම්බන්ධතාව ගොඩනැගෙන ආකාරය තිබෙන. අවසාන වශයෙන් කතාවේ අන්තිමට මොකක්ද සිද්ධ වුනේ කියලා අර්ථය පොන අතර සුභද්‍ර කියනවා හැරුණකොට මම හිතන්නේ සාපේක්ෂව ගත්තාම නුවන්ගේ සහ සෙල්වගේ චරිත හොඳට මම කියන්නේ සාපේක්ෂව හොඳට නිරූපණය වෙලා දෙන. නමුත් ඊට සාපේක්ෂව සුභද්‍රගේ චරිත නිරූපණය වගේ දේවල් තා පියාගේ චරිතය ගොඩනැගෙමින් තිබිච්ච චරිතය අතර මැදදී බොහොම මේ අපිට හිතා ගන්න බැරි විදියට මග ඇරෙනවා ඒ චරිතය. ඒ කියන්න උත්සාහ කරන දේවල් ටික අපිට නෑ වගේ හිතෙනවා. නෑ වගේ සමහර පියාගේ චරිතය දිගටම තිබුණා නම්
මේ මහා ව්‍යසනයේ හමුවේ එහෙම නැත්නම් කාටවත් හරි මොකද්ද වැරදි මොකද්ද කියලා හොයාගන්න බැරි යුගයක තාත්තා කොහොමද අසරණ වෙන්නේ වගේ දෙයක් අපිට බලා ගන්න තිබ්බා. නැත්නම් තාත්තා යම්කිසි මාර්ගෝපදේශකත්වයක් පුතාට දෙනවද වගේ දෙයක් අපිට බලා ගන්න තිබුණා. හැබැයි හොඳ චරිත නිරූපණ කියලා මම හිතන්නේ නුවන්ගේ චරිතය සහ සෙල්වගේ චරිතය මම හිතන හොඳ මම පෞද්ගලික රසිකයෙක් විදිහට කල්පනා කරනවා. ඒ චරිත නිරූපණ දෙක මේ යම් යථාර්ථවාදී හොඳ චරිත නිරූපණ දෙකක් කියලා මම පෞද්ගලිකව හිතනවා. ඔව් මම කැමති සමුදු සුනන්දගේ එතනටම අත්හැලා අල්ලන්න කිසියම් ප්‍රමාණයකට දැන් ඔබ යෝජනා කරනවනේ තාත්තගේ චරිතය හිටියනම් කියලා මම හිතන්නේ දැන් රසිකයෝ සහ පාඨකයෝ හැටියට මෙහෙම හිතෙන්න පුළුවන් අපිට. අපි බලන්නට ඕනේ සුනන්ද අපි කරන යෝජනාව කොයි වගේ එකක්ද කියලා. දැන් ඔහොම නැති වෙච්ච තාත්තලාත් ඉන්නවනේ. දැන් 80 දශකයේ තිබෙන ඔබ යෝජනා කරනවා වගේ ඒ යුගයේ දැක බලා ගන්න කැමති රසිකයෙක් මේ පොත කියෙව්වොත් යථාර්ථයට ආසන්න රූපයක් ලැබෙයිද දුර්වල රූපයක් ලැබෙයිද කියන අදහස තමයි මේ අපේ තියෙන්නේ. මහාචාර්යතුමනි මේ චරිතය හරියට අපිට ඔපමට්ටම් වෙලා එහෙම නැත්නම් ඒ චරිත නිරූපණය ඔයිට වැඩිය ප්‍රබල වුණා නම් හොඳයි කියන හැඟීම හරියට හරි. ඒ අදහස සාධාරණයි. දැන් එක විචාරිකාවක්ගෙන් අහනවා එයාම ප්‍රශ්නයක් අහනවා. කෙටි කතාවක් ලියන්න ඕන කොයි ආකාරයටද? එතුමිය කියනවා අප තීරණය කරන ආකාරයට. වෙන විදියක් නැහැ. නුවන්ගේ පියා මිය යන්න ඕනේ කියලා මේ රචකයා තීරණය කරලා තිබෙනවා. ඒක එයා තීරණය කරපු විදිය. හැබැයි රසිකයෝ හැටියට අපට ප්‍රශ්නයක් අහන්න පුළුවන්. එවැනි සමහරලාට ඇත්තටම සමුදු ඒ වගේ ආපසු ගෙදර ආපු නැති තාත්තලා අභිරහස් ජීවිත ගත කරපු තාත්තලා පෞල් ජීවිත දෙකක් ගත කරපු එකක් වැහිලා තිබිච්ච තාත්තලා ඕන තරම් ඉන්න පුළුවන්. නමුත් අපි 80 දශකයේ ඉන්න පොදු තාත්තා එහෙම නැත්නම් සියලු පීඩාවන් විඳපු දරාගත්තු පොදු චරිතයනේ සුනන්ද අපි දැන් මේ කතාවෙනොත් ඉල්ලා සිටින්නේ. ඒ ඉල්ලා සිටීම සාධාරණද කියලාත් අපි හිතන්න ඕන. නමුත් ඔබ යෝජනා කරන කාරණය වඩා තාර්කික වෙන්න පුළුවන්. චරිතය අතුරුදහන් වුණාට කමක් නැහැ. තියෙන කුඩා චරිතය පරිසමාප්ත වෙන්න ඕන. පරිසමාප්ත වෙන්න ඕන. මේ ගැටලුව තියෙනවා. මුළු කෘතිය පුරාම දැන් උදාහරණයක් හැටියට දුර්යෝගය, මායාතීර්ථ, කාලසර්ප, ගරුඩ මුහුර්තය වගේ වැලිසරගේ මහත්මාණන්ගේ කලින් නවකතා වල අපි මේ කියන දොස හුඟක් දුරට මඩුයි. මම හිතන්නේ ඒ නිසා චරිත නිරූපණය කියන එක තමයි ඔව් අපේ හිතට දැන් අපි ගත්තොත් සරණගේ චරිතය ගත්තොත් එහෙම ගරුඩ මුහුර්තේ ඒක මීට වඩා සමහර වෙලාවට පරිසමාප්තතාර්ථය තියෙන්න පුළුවන්. අපි කියන්නේ ඇබ්සලූට්නස් නේද? ඒ කාරණය තමයි මම හිතන්නේ අඩු වැඩි වශයෙන් මේ කෘතිය පුරාම තිබෙන්නේ. ඒ යුග පදාස සමහර වෙලාවට උඩින් ගිහිල්ලා වගේ 80 වැඩ වර්ජනය වෙන්න පුළුවන්, 83 කළු ජූලිය වෙන්න පුළුවන්, 87 ඉන්දුලංකා ගිවිසුම සහ අගමැති රජීව් ගාන්ධිට පහර දීම මේවා සමහර වෙලාවට වාර්තාමය ස්වරූපය ඉක්මවලා කෘතියේ අයින්ද්‍රිය කරුණු විදියට පළපදියම් නොවීම වෙන්න පුළුවන් මේ ඔබන ගතිය නැතුව අපිටම දැනීම කියන එක. මම හිතන්නේ රූපණය නේද මේ රූපණය කියන කාරණය. රූපණය වෙලා තිබුණා නම් මම හිතන්නේ සමහර වෙලාවට මේ ප්‍රශ්න අපට ඇති වෙන එකක් නෑ කියලා හිතෙනවා. රූපණකාරයේ වෙන්න පුළුවන් මේ දුර්වලතාව තිබෙන්නේ. සංවාදවලට සහ සිදුවීම් වලට වැඩි බරක් තියලා. සිදුවීම් ගලාගෙන යනවා. සංවාද එක දිගට එනවා. මේ නිසා වෙන්න පුළුවන් මං හිතන්නේ මේ තත්ත්වය ඇති වෙලා තියෙන්නේ. ඔබ 80 දශකයේ ඉපදුණු කෙනෙක් වෙන්නට පුළුවන්. ඊට පෙර ඉපදුණු කෙනෙක් වෙන්නටත් පුළුවන්. 80 දශකයේ සිදු ඛේදවාචක ඇහෙන් දැකපු කෙනෙක් වගේම ඒ ඛේදවාචකයේ සිදු වූයේ කෙසේද කියලා දැනගන්නට කැමති කෙනෙක් වෙන්නට පුළුවන්. ඒ වගේම එක රැයකින් එක සමාජ මතවාදයක් කුඩුපට්ටම් වෙලා ගියපු අයුරු ගැන පර්යේෂණයක් කරන කෙනෙක් වෙන්නට පුළුවන්. මේ සියල්ලටම උත්තර තියෙනවා මෙන්න මේ කෘතිය ඇතුලේ රුදු රොන්සුණු කීර්ති වැලිසරගේ කියන අපේ ජ්‍යෙෂ්ඨ ලේඛකයාගේ අලුත්ම නවකතාව ඔබට කියවා ගන්නට ආරාධනා කරනවා. මේ කෘතිය අපි ප්‍රතිචාර වටයට යෑමටයි සූදානම් වන්නේ. ස්තුතියි සුමුදු. සාහිත්‍යදරයාගේ කාර්යභාරය වන්නේ රට වෙනුවෙන් කුමක්ද? එහෙම නැත්නම් මිනිසුන් වෙනුවෙන් කුමක්ද? 1977න් පස්සේ 80 දශකයත් ගත කරගෙන ආවට පස්සේ සුමුදුත් කිව්වා වගේ මේ අපේ ජනතාව, අපේ මිනිස්සු ටික මහා දුක් කන්දරාවක් විඳලා තිබෙනවා. මේ රටේ දේශපාලන ඉතිහාසය තුළම එළියවිලා තිබෙනවා. ඒ කටුක ඉතිහාසය, යාමිහිරි ඉතිහාසය මේ ආකාරයෙන් නවකතාවකින් එළි දක්වන්නට කීර්ති වැලිසරගේ මහත්මයා
ව්‍යායාමයක් දරලා තිබෙනවා. අපි සෝදානම් ඔහුගෙන් විමසන්නට කුමක්ද මෙහි අරමුණු වූයේ කා වෙනුවෙන්ද මේ ග්‍රන්ථය නිර්මාණය වෙන්නේ කියලා ඔබටත් කියව ගන්නට කියලා අපි ආරාධනා කරනවා. අපි සූදානම් වෙන්නේ ප්‍රතිචාර වටය අරඹන්නට. අපි ඔහුව කැඳවන්නට සූදානම් මේ වේදිකාවට. අපි අද කතා කරමින් සිටින්නේ රුදු රොන්සුණු නැමැති නවකතාව පිළිබඳව එහි කතුවරයා වන්නේ කීර්ති පැලිසරගේ මහත්මයා. ඔහුව ගෞරවයෙන් අපි ආරාධනා කරා අපේ මැදිරියට සම්බන්ධ වෙන්නට කියලා ප්‍රතිචාර වටය සඳහා ඔබ බොහොම ගෞරවයෙන් අපේ පොතයි හිතයි වැඩසටහනට සම්බන්ධ කරගන්නවා. ඉතින් සුමුදු ඔබට හැකියාව තිබෙනවා ප්‍රතිචාර වටය අනබන්නට මේ. කීර්ති මහත්තයාව බොහොම ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්න ගමන් මට නමින්ම පටන් ගන්නට හිතුණා මේ අපි දන්නේ රොන්සුණු සුන්දරයි කියලානේ. මොකද රොන්සුණු රුදුරුනේ. එක යුගයක් තිබුණා මේ සුවඳයි සිනිඳුයි සුමුදුයි කියන මේ රොන්සුණු රුදු වෙච්ච නැත්තම් ඊ타මත්ම අමිහිරි මතකයන් අපට ගෙනෙන තත්ත්වයක් ඇති වෙච්ච යුගයක් තිබුණා. ඉතින් ඒක තමයි මේ රොන්සුණු රුදු උනේ එහෙමයි. ඔබතුමාට ඒ රොන්සුණු රුදු වෙච්ච කම්පනයේ බරෙන් නිර්මාණකරණයේදී මිදෙන්නට බැරි වෙලා තියෙනවා කියලා මම කිව්වා. ඔව් ඒක ඇත්ත. මම හිතන්නේ අවිඥානිකවම මගේ මුල්ම නවකතාවේ ඉඳලම මේ මෑතක් වෙනතුරු ලියපු නවකතා රාශියක මේ අපි මුහුණ දුන්න රුදුරු අත්දැකීම් නැවත නැවත මගේ නිර්මාණ ඇසුරෙන් ආවයි කියලා මම හිතනවා. එහෙම නොවෙච්ච අවස්ථාත් කිහිපයක් තියෙනවා. දැන් උණු දූවිලි නවකතාවේ ඒ වගේම ගරුඩ මුහුර්තේ නවකතාවේ මේ අත්දැකීම් සාකච්ඡා වුණේ නැහැ. නමුත් දුර්යෝගේ නවකතාවේ 83 අපි ඒ කාලේ 1970 ගණන් වලින් පස්සේ අපි මුහුණ දීපු පසු කාලීනව මුහුණ දෙන්න වෙච්ච බරපතල සමාජ විෂම තත්ත්වයන්ට පාදක වෙච්ච මුල් වෙච්ච ඒ මුල් වකවානු අපි සාකච්ඡා කළා. මේ ඒකට කිව්වා අපි මේ පාදඩ දේශපාලනයේ පාදඩකරණයේ ආරම්භය තමයි. එතකොට ඊළඟට මායා තීර්ථ නවකතාව තුලත් මා සාකච්ඡා කළේ 88 89 දැන් දුර්යෝගේ නවකතාව 1971 අපි මුහුණ දුන්න අර්බුදය. ඒ වගේ මායා තීර්ථ නවකතාවේදීත් කාලසර්ප නවකතාවේදීත් 88 89 කාලේ අපි මුහුණ දුන්න බරපතල ඒ මානව ඛේදවාචකයේ තමයි ප්‍රධාන වශයෙන්ම මුඛ්‍ය තේමාව බවට පත් වුණේ. හැබැයි මම දැන් මොහොතකට කලින් කල්පනා කරා ඇත්තෙම රුදුරොන්සුණු නවකතාවේ සාකච්ඡා වෙන ප්‍රදේශය වස්තු විශේෂයේ අර මම කලින් සාකච්ඡා කරපු ප්‍රදේශ අත්හැරලා තමයි මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. ඇත්තටම ඔබතුමාට අත්දැකීමක් තියෙනවනේ ඒ කාලේ සිරගත වීමට යම්කිසි ඒ කියන්නේ කෙලින්ම සම්බන්ධ නොවුනත් ඔබතුමා එයට සම්බන්ධ කරගන්නවනේ. මේ කම්පනයේ බරද මේ බලපෑම තියෙන්නේ. නැත්තම් මේ සමාජ ක්‍රමයේ වෙනසක් ඔබතුමා බලාපොරොත්තු වීමද ඒ කම්පනයේ? ඔය දෙකම සාධාරණයි. මේ ප්‍රශ්න දෙකම ඇත්තෙම ඒ දෙකම යම් ආකාරයකට මගේ මුළු ජීවිත කාලයම බලපෑවා. යම් පුජ්‍යලයකට ඒක කොච්චර දරුණු විදිහට බලපානවද කියනවනම් දැන් කිසියම් කෙනෙකු කිසිසේත්ම වග කිව නොයුතු වරදකට කැටුව යනවා නම් ඔහුට ඒක නැවත ඔහුට බලහත්කාරයෙන් ඔහුට ඒක ආරෝපණය කරන්න උත්සාහ දරනවා නම් සමාජය ඒ සමාජය නිහඬව ඒක දරාගෙන ඉන්නවා නම් ඒක පිළිගන්නවා නම් සහ ඊට පසුව ඔහුට ඒ ලේබලය යටතේ සලකන්න පෙළඹෙනවා නම් ඒක පොදුවේ කෙසේ වෙතත් පුජ්‍යලයක් හැටියට එක් පුජ්‍යලයකුගේ ජීවිතය මොනතරම් විදිහට හකුලුවනවද කියන කාරණය සහ ඔහු මොනතරම් විඳවීමක් මුළු ජීවිත කාලයේම ඇතුළාන්තයෙන් යනවාද කියන කාරණය. ඒක සමහරක් විට
නියෝජනාත්මකව සමහර විට අපිට ඒ චරිතය ඒ විදිහට තේරුම් ගන්න අපහසුයි. නමුත් කේවලව ගත්තොත් ඒ කේවලාර්ථයම තමයි නියෝජනාත්මක වෙන්නේ. එබඳු බොහෝ දෙනෙක් මේ සමාජයේ අදටත් ජීවත් වෙනවා. අපි කියනවා මෙරි මෙරි ඉපදෙමින් ජීවත් වෙනවා කියලා. එබඳු අය ඉන්නවා. ඔවුන්ටත් ඉඩක්, ඔවුන්ගේ හඬටත්, ඔවුන්ගේ ප්‍රකාශනයටත් යම්කිසි ඉඩක් මගේ සාහිත්‍යයේ වෙන්විය යුතුයි කියන හැඟීමෙන් තමයි මම රුදුරන් සුණු රචනා කළේ. මහාචාර්යතුමනි මේ දැන් පරම්පරාවක බරක් නෙමේ කියන්නේ. ඒ බර සංකේතාත්මක විදියට මේ පරම්පරාවත් දරනවා කියලා හිතනවාද? අනිවාර්යෙන්ම. සමුදු 80 දශකයේ ප්‍රධාන කාරණා දෙකක බරක් අපට තිබෙනවා. එකක් තමයි උතුරු නැගෙනහිර වාර්ගික අර්බුදය ඊටාම නරක තැනකට පත් වෙනවා 80 දශකයේ ඇතුලේ. කළු ජූලියත් එක්ක. ඒ වගේම තමයි 88 89 තරුණ නැගිටීම අපි දෙවෙනි කැරැල්ල හැටියට නිතර කියන්න පුරුදු වෙලා තියෙන වචනේ. මේ දෙකේ බර ඇත්තටම අපි කිසිවෙක් තවම බිමින් තියලා නැහැ. සාහිත්‍යකරුවන් හැටියට මෙතුමන්ලා වගේ අය ඒ සිදුවීමේ දේශපාලන අර්ථයට කෙතරම් අවංකද කියන කාරණය සමහර විට තමන්ගේ කෘතියේ තිබෙන තාක්ෂණික සමබරකම අහිමි වීමක් දක්වා දුරදිග යන්න උනත් ඒ බර ඒ තරම් බරයි. පුළුවන්. මේක මට මතකයි මහාචාර්ය අමරකීර්ති පරාක්‍රම කඩිතුවක්කුගේ කවිය ගැන කියලා තිබුණා. පරාක්‍රම කවියා සමහර වෙලාවට කවියෙන් සාකච්ඡා කරන්න පෙළඹෙන දේ සහ ඔහු තෝරන බස තමාගේ කවිය කවියක් නොවී තිබියදී පවා කවියක් නොවෙන්න තියෙන ඉඩකඩ පවා ඒකට බිලි වෙමින් තිබෙනකොට ඔහු ඒ ගැන සවිඥානිකව ඉඳද්දීම ඒ එසේ තියෙන්න ඇරලා තියෙනවා. ඒ නිසා මා හිතන්නේ දැන් දුර්යෝගය මායාතීර්ථ ඇතුළු තවත් මෙතුමන්ගේ කෙටි කතා රාශියක් මේ ප්‍රධාන සිදුවීමේ ප්‍රධාන ලේනහර පරීක්ෂා කරන්න වෙන් වෙලා තියෙනවා. ඒ නිසා තමයි මා ඔබට අනුමාන කරලා කලින් කිව්වේ ඇතැම් විට ඒවා නැවත නැවත ඒ බරින්ම අල්ලන්න යන්නේ නැතුව ඒ ප්‍රධාන සිදුවීම් වලින් අප්‍රකට වුණු සමහර වෙලාවට සමාජයේ ප්‍රධාන අයට මේව අහුවෙන්නේ නැහැ. පරිකතා වගේ. ඔව් ඒ අතුරු කතාවල දුක් විඳින මිනිස්සු සමහර විට තවමත් මේ රටේ වෙන්න පුළුවන්, රට හැර ගිහිල්ලා පිට රටක වෙන්න පුළුවන්. ජීවිතෙන් අවුරුදු 31ක් නුවන්ගේ චරිතය ගත්තොත් මේ සිදුවීම ඇතුලේ සම්බන්ධ ප්‍රධාන අප්‍රධාන රිදවීම් සිදුවීම් එක්ක දිය වෙලා යනවා. සමහරලාට සුභද්‍රා අපේ සුනන්ද සහෝදරයා කලින් සිහිපත් කළා වගේ සුභද්‍රා අර එක වෙලාවක වුණත් අපිට මේ ගැන කියන්නේ. සමහර චරිත ඉන්න පුළුවන් සුමුදු ජීවිත කාලයම කට නාරින්න ගොළු වෙච්ච. මතු පිටට නොයන අපි බලාපොරොත්තු වෙන තරම් ඒගොල්ලෝ දොඩමලු කරගන්න අනිත් චරිත සමත් වෙන්නේ නැහැ. මේ සිදුවීමෙන් ඇතිවෙච්ච කම්පනය මම හිතන්නේ අපි වැඩිහිටියෝ හැටියට අපි දන්නවා මේ සිදුවීමත් එක්ක කොයි තරම්නම් විඳවීමක් අපි විඳෙව්වද කියලා. අපේ සමහර වෙලාවට අපගේ ශාස්ත්‍රීය ජීවිතය සහ දේශපාලන ජීවිතය කියන මේ මොහොත පවා අපි සලකුණු කරගෙන තිබෙන්නේ ග්‍රහණය කරගෙන තිබෙන්නේ මේ හෘද සාක්ෂිය පිළිබඳ ගැටලුවත් එක්ක. ඉතින් ඒ නිසා මම හිතනවා කීර්ති වැලසරගේ මහත්මාණන් මේ ගැටලුවට තීව්‍ර මුහුණ දෙන්න ඇති මේ කතාව සුමට විදියට සැලසුම් කරගනිද්දී. සුනන්ද මහත්මයාණෙනි මේ දැන් ලේඛකයෙක්ගේ ප්‍රධානම අවිය තමන්ගේ ලේඛනයට අවංක වීම කියලා කිව්වා. මේ ලේඛනයට අපි කොහොමද ඒක ගලපගන්නේ? මම හිතනවා මේ මම කියන්නේ බෲටලි ඔනස්ට් කියලා වචනයක් තියෙනවානේ. දරුණු ලෙස අවංක වෙනවා කියලා. ඒ කාරණේ කියුණා. මේ කීර්ති වැලිසරගේ මහත්මයාගෙනුත් මහාචාර්ය සුනිල්සේනගෙනුත් කියුණා මේ නවකතාව පිළිබඳ එක කාරණයක් තමයි බෲටලි ඔනස්ට් කියලා කියන එක. ඒකට මේ සුනිල්සේනී මහත්මයා කිව්වා එහෙම වෙන්න සිද්ධ වෙලා තියෙනවා කියලා. දැන් මම ඔබට ටික වෙලාවකට කලින් කිව්වා අපේ પરම්පරාව ඔළුවට කුළු ගෙඩි පාරක් කාලා ඉන්නේ කියලා. එතකොට අපි බලාපොරොත්තු වුණා අපිට කලින් પરම්පරාව කීර්ති වැලිසරගේ මහත්මයාටත් කලින් પરම්පරාව හෝ කීර්ති වැලිසරගේ මහත්මයාගේ પરම්පරාව මොකද්ද මේ ගැන අපිට කියන්නේ කියලා. ඒ මොහොතේ හැම කෙනෙක්ම නිරුත්තර වුණා. අන්න දැන් මේ කීර්ති වැලිසරගේ මහත්මයා වගේ ප්‍රබුද්ධ ස්තරය ලේඛකයෝ හෝ එහෙම නැත්නම් දේශපාලන ක්‍රියාදාරී ඔවුන් උත්තර අරගෙන එනවා.
ඔවුන් මේ කෘතියේදී බ්‍රූටලි ඔනස්ට් වෙලා තියෙනවා කියලා මම කියන්නේ. ඒ නිසා සමාජලාවට කලාත්මක පරිසමාප්තිය කියන එක යම් ප්‍රමාණයකට මේ දුර වෙලා යන්න උනත් ඉඩ තියෙනවා. උදාහරණයක් විදිහට මේකේ නුවන් කියන චරිතය කීර්ති වැලිසරගේ මහත්මයා එක වෙලාවකදී යවනවා පදලංගලට. ගිහලා එතන ඉන්න ගැමි නිර්ධන පන්තියත් එක්ක ගැටෙන්න සලස්සනවා. මේ ඛේදවාචකය එක පැත්තකින් නාගරික පහළ මධ්‍යම පන්තිය තමයි නුවන් නිර්මාණය කරන මේ කොළඹ තදාසන්න ප්‍රදේශවල ඒගොල්ලන්ගේ ඛේදවාචකය පෙන්නලා ඊට පස්සේ යවනවා ගමට අර ශුෂ්ක ප්‍රදේශයට ගිහිල්ලා එහෙ පියතිස්ස වගේ කට්ටිය ඊට පස්සේ වෙනත් චරිත සරා වගේ ස්ත්‍රීන් සුදු මහත්තයා වගේ දේශපාලන විඥාණයෙන් තොරණ හැම කෙනෙකු ඒගොල්ලන්ගේ ඛේදවාචකය වතුකරයට යවනවා. ඊට පස්සේ යවනවා වතුකරයට සෙල්වා වගේ අය මේ උතුර යුද්ධයත් එක්ක මේ තියෙන වාතාවරණයත් එක්ක ඕන් මුණ දීපු ඛේදවාචකය. ඉතින් එක අතකට අපිට හිතෙනවා මේ ඇයි මේ මිනිස්සයා අරයට මෙහාට ඇවිද්දවන්නේ කියලා. හැබැයි ඒ ඇවිද්දවන්නේ මම කියන්නේ අවංකභාවය පිළිබඳ ප්‍රශ්නයක්. ඔහුට උවමනාව තියෙනවා Tamanට කවදාවත් බිමින් තියන්න බැරි ඒ බර. දැන් සුනිසිනී මහත්මයා කිව්වා ඔවුන්ගේ දේශපාලන ආස්ථානයේ පව සලකුණු වෙන්නේ එතනින් කියලා. දැන් අපි වගේ අය පොඩ්ඩක් විතන් වෙනවා. ඒ කම්පණය නිසා. ඒ දේශපාලන භූමියෙන් ඉතින් මම හිතනවා ඊටාම අවංකව දරපු උත්සාහයක ඒ ගෞරවය අනිවාර්යෙන් ඇති වෙනවා. අපි දන්නවා ඒ කම්පණයෙන් තමයි මේක ලියන්නේ කියලා. ඒ අවංකත්වයේ විසින් මේ කෘතියේ තියෙන නිර්මාණාත්මක ප්‍රවේශය ටිකක් බාල කරා කියලා කිව්වොත් මහචරිතුමා එකඟ වෙනවද? ඔව්. ඒ අවංකත්වයට යට වෙලා කියලා කිව්වා. ඔව්. එහෙම අපිට බාධාවක් නැහැ අපිට එහෙම තක්සේරු කරන්න. මොකද අවංක භාවය පිළිබඳ හැඟීමක් පමණක් නෙමෙයිනේ නවකතාවක් කියන්නේ. අපි දන්නවා නවකතාවක් කියලා කියන්නේ මේ යුගයෙන් පස්සේ සියවස් ගාණක් වෙන්න පුළුවන්, දශක ගාණක් වෙන්න පුළුවන් අනාගතයටත් වග කියන්න ඕන, පවතින්න ඕන, ඉතිරි වෙන්න ඕන. දැන් අපි දොස්තෝයස්කිලා, ටෝල්ස්ටෝයිලා, රබින්ද්‍රනාත් tagore කියවන්නේ ඒ මට්ටමින්නේ නේද? මම හිතන්නේ ඔබ අහන්නේ අන්නේ ඒ බලගත්ු ප්‍රශ්නය. එතෙන්දී මගේ පෞද්ගලික වැටහීම තමයි ප්‍රබන්ධ සාහිත්‍යයේ තිබෙන ප්‍රබන්ධ විදි, ආඛ්‍යාන විලාස, ඒ වගේම යථාර්ථවාදී රීතිය අපි දිගින් දිගට විශේෂයෙන්ම වැලිසරගේ මහත්මයා යථාර්ථවාදී රටාව ඇතුළෙම යම් යම් ඉසව් ස්පර්ශ කරමින් සමහරලාට අලුත් වටයකින් යථාර්ථවාදයේ ඇතුළෙම නිර්මාණ කරන්න ටිකක් රුචි කරන කෙනෙක්. අපිට නිරීක්ෂකයෙක් හැටියට බැලුවාම ඒක පේනවා. ඉතින් කිසියම් තෝරාගත්ත යුගයක ප්‍රකාශය ප්‍රබන්ධ කතාවේ තියෙන පහසුකම් එක්ක එළියට එනකොට එය කාලය යුගය ඉක්මවා පවතින නවකතාවක් වීමේදී මං හිතන්නේ මට හිතෙන්නේත් නිර්මාණකරුවා තව සැලකිය යුතු තැන් තිබුණා කියන එක. මොකද ඒ විභවතාව ඉතා හොඳින් පළ කරපු ලේඛකයෙක් වැලිසරගේ මහත්මයා. මෙහි මා හිතන්නේ මා පෞද්ගලිකව තරමක් ඔහු මේ කියන කාරණා එක්ක දැඩිව සම්බන්ධ නිසා මට වැටහෙනවා සමහරට සිදුවීමට දක්වපු අවංකකම නිසාම සමහර වෙලාවට තාක්ෂණික සමබරකම් වල ගැටලු ඇති වුණාදෝ කියලා. වැලිසරගේ මහත්මයාණෙනි සංහිඳියාවට කැමැත්තක් දක්වනවා. මොකද්ද මේ යට තියෙන හුය සංහිඳියාව කියන අපි සමහර ලාවට වචන වැරදි විදියට භාවිත වෙන්න නිසා ඒ අර්ථයෙන් ගන්න එපා. සංහිඳියාව ගැන ඔබතුමාගේ තියෙන දැඩි විශ්වාසය මේ පොත ඇතුලේ අපිට පේනවා. ඔව්. ඇත්තම කියනවා නම් මිනිස්යන්ට මිනිස්යෝ හැටියට සැලකෙන සමාජය. මිනිස්යා මිනිස්යා හැටියට පිළිගන්න. විශ්වාස කරන. සැකයෙන්තරව අනිකා දිහා බලන. අනිකා වාගේ කරන අනිකාගේ හඬට ඇහුම්කන් දෙන එහෙම සමාජයක් තමයි සංහිඳියා සමාජය කියන්නේ. හැබැයි ඊටාම කනගාටුයි. අපි ඉන්නේ සංහිඳියාවෙන් බොහෝ ඈත. ඒක මේ මහා වර්ග කිහිපය හැටියට අපි දකින්න ජනවර්ග අතර ඒක ඊටාම තිරස්චීන විදිහට දේශපාලනඥයන් භාවිත කරනවා බලයට පත්වීම සහ බලය රඳවා ගැනීම නැවත බලයට පත්වීම කියන කාරණා සම්බන්ධයෙන් මේ වාර්ගික එහෙම නැත්නම් ජාතිකත්වයේ මත පදනම් වෙච්ච ඒ වගේම ආගම මත පදනම් වෙච්ච භාෂාව මත පදනම් වෙච්ච මේ වෙනස්කම් භාවිතා කරනවා. එහෙම සමාජයක අපි ඉන්නේ. ඒක ඒ ස්තරයේ එසේ සිදුවන අතර තමන් එකම ජනවර්ගයේ එතනක් තියෙනවා මහා වාර්ගිකත්වයක්. උඩ රටද පහත රටද
පහතරට දකුණේද කොළඹ ආශ්‍රිතද එහෙම නැත්නම් එබඳු එහෙම වර්ග වෙනවා. ඊළඟට එකම ශේස්ත්‍රය තුල උස් පහත්කම් හදාගෙන එහෙම වර්ග වෙනවා. බැලුවහම පුද්ගලයාගෙන් පුද්ගලයාට වර්ග වෙන්න හදනවා. මං කියන්නේ මේ ජන වර්ග ආගම් අතර පමණක්මත් නෙමෙයි ඒ වාර්ගික විභේදනය තියෙන්නේ. ඒ නිසා අපි සියලු දෙනා පොදුවේ මිනිස්යන් හැටියට මනුෂ්‍යත්වය පිළිගන්න අගය කරන සහ ඉඩ ලබා දෙන මනුෂ්‍යත්වයට. එහෙම තැනකට එනතුරු අපි මේ ගැටලුවේ ඉන්නවා. ඒ නිසා මම කැමති සෙල්වා, නුවන්, සුභද්‍රා මේ හැම දෙනාටම අපි ඇත්තෙන්ම මිනිස්සු හැටියට අවසානයේ බලාපොරොත්තු වෙන එකම දෙයක් තියෙනවා. ඒ තමයි සතුටින් ජීවත් වෙන්න. සහෝදරත්වයෙන් සතුටින් අපි කෙටි ජීවිත කාලය ගත කරගන්න. හැබැයි ඒකට මොන තරම්නම් සම්බාධක තිබෙනවද කියන එක ගැන මට තියෙන පෞද්ගලික අත්දැකීම් වගේම අපි හිඳුම සුනිල් සෙනවිරත්න ආචාර්යතුමාත් සුනන්ද කරුණාරත්න කවියාත් මේ සියලු දෙනා ඔබ ඇතුළු සියලු දෙනා අපිට තියෙන අත්දැකීම් බැලුවොත් මේ රටේ බොහෝ දෙනෙකුටත් ඒක තියෙනවා. හැබැයි පොදුවේ අපි ඒක පිළිගනිමින් එක තැනකට එන්න සූදානම් නැතිකම මේ ඛේදවාචකේ අපි නිරන්තරයෙන් අත්දකිනවා. අපි කියවා ගනිමින් සිටින්නේ කීර්ති වැලිසරගේ කියන අපේ ජ්‍යෙෂ්ඨ ලේඛකයාගේ රුදු රොන්සුණු කියන කෘතිය. කවියෙක් කියවා ගන්නවා ඉතිහාසය ගැන, ඉතිහාසයේ වෙච්ච ඛේදවාචකය ගැන. මහාචාර්යවරයෙක් කියවා ගන්නවා මේ ඉතිහාසයේ ඛේදවාචකය විසින් අනාගත පරම්පරාවට තැබෙන බර ගැන. නවකතාකරුවෙක් විසින් මේ සියල්ලම සම්පිණ්ඩණය කරමින් අපිට යථාර්ථය පෙන්වා දෙමින් ඒ යථාර්ථයේ බරේ කම්පණයෙන් මියදෙමින් නැවත ඉපදෙමින් ජීවත් වෙනවා. මෙන්න මේ අපූර්ව කතන්දර තුනයි අපි මෙච්චර වෙලා ඔබ හමුවේ එකතු කරන්නට උත්සාහ කරේ. කියවා ගන්න කීර්ති වැලිසරගේ කියන අපගේ ජ්‍යෙෂ්ඨ ලේඛකයාගේ රුදු රොන්සුණු කියන මේ අපූර්ව නවකතාව ඔබට ඉතිහාසය වර්තමානය කරා කැඳවාගෙනමින් ඔබ ගත කරන අවධිය ගැන සහ ඔබේ සිතිවිලි ගැන ඔබටම සිතන්නට පාරාවලල්ලක් නිර්මාණය කරાવી. ස්තුතියි සුමතු. ඒ සුවඳ රොන් සුණු විසුණු කලේ අපේ ශ්‍රී ලාංකීය දේශපාලන ඉතිහාසය. අපි මයි සමුදුයි නම් එතකොට ඉන්නට නැතුව ඇති. හැබැයි මේ අසුන් ගැන සිටින්නේ මේ මහා ඛේදවාචකයට, මේ ඉතිහාස දේශපාලනයේ ඛේදවාචකයට සාක්ෂි දරපු සියලු දෙනා. මෙවන් තවත් බොහෝ දෙනෙක්, ඒ යුගයේ බොහෝ දෙනෙක් තවත් මේ සමාජය තුළ ඉන්නවා. ඔවුන් තමයි මේ විදිහට අකුරු කරන්නේ, මේ විදිහට ලියන්නේ, මේ විදිහට අත්දැකීම් ගොනු කරන්නේ, මේ විදිහට සාහිත්‍ය දරයින් බවට පත් වෙලා ඉන්නේ. ඔවුන්ට තිබෙනවා ඒ ඇසූ පිරූ තැන් ටික මේ සියලු දෙනා ඒ සඳහා සාක්ෂි දරනවා. නැවතත් ලංකාව තුළ එවන් යුගයක් හට නොගන්නාතුරු අපි බලාගෙන ඉන්නවා. මේ සංහිඳියාව එකමුතුකම සාමය රැකෙන තැන වෙනුවෙන් අපි කතා කරනවා මාධ්‍යයක් විදිහට. පොතයි හිතයි වැඩසටහන තුළින් මේ මනුෂ්‍යත්වය, මේ සංහිඳියාව ඇති කරන්නටයි අපි මේ වෙර දරන්නේ. ඉතින් අද දවසේ අපි පොතයි හිතයි වැඩසටහන නිමා කරන්නට සූදානම් වෙන්නේ. අපි අද විචාරයට ලක් කරේ රුදු රොන්සුණු නැමැති නවකතාව පිළිබඳවයි. එහි කතුවරයා වූයේ කීර්ති වැලිසරගේ මහත්මයා. බෙහෙවින්ම ස්තුතියි මේ ශ්‍රී ලාංකීය ජන සමාජය වෙනුවෙන්, මේ අනාගත දරු පරපුර වෙනුවෙන්, මේ ඊළඟ යුගය වෙනුවෙන් මෙවන් ඛේදවාචකයක් මෙවැනි ප්‍රකම්පනයකින් තමන්ගේ නවකතාවක් එළි දකින්නට නොලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි ඔබට. ආචාර්ය හිමිදුම, මහාචාර්ය හිමිදුම සුනිල් සෙනවි සහෝදරයාටත් ඒ වගේම සුනන්ද කරුණාරත්න කවියා සහෝදරයාට ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා. ඉතාම විචක්ෂණ, මධ්‍යස්ථ, සංවර්ධනාත්මකව මගේ සාහිත්‍ය ජීවිතයට තවත් යමක් එකතු කරපු හිතා බලන්න ගොඩක් දේවල් කරුණු ඉදිරිපත් කළා. ඒ විද්වතුන් දෙපළටම මගේ ස්තුතිය, ඒ වගේම ඔබ සියලු දෙනාටම. ඒ සාක්ෂි දරන්නෙත් සුනන්ද කරුණාරත්න මහත්මයා, ඒ වගේම හිනිදුම සුනිල් සෙනවි මහත්මයාත් මේ සියලු දෙනා ඒ වෙනුවෙන් සාක්ෂි දරන්න. ඉතින් අපි සූදානම් වෙන්නේ පොතයි හිතයි තුලින් සමුගෙන යන්නට. සුමුදු චතුරානි ජයවර්ධන, බෙහෙම ස්තුතියි මේ ප්‍රශ්න ටික මොවුන්ගෙන් මතු කරලා මේ විචාරයන් ලබා ගත්තට, මේ සඳහා විචාරයන් ලබා ගත්තට. ඉතින් අපි නැවතත් දවසක නැවුම් අත්දැකීමකින් ඔබව හමු වෙනවා ලබන සතියේදී. ප්‍රාර්ථනා කරනවා ඔබට සුබ සතියක්.